හොඳයි ආදරණීය දරුදරියනි අපි ගියවර පරිච්ඡේද දෙක තුනකින්ම 6 වන පාඩම් ඒකකයට අදාළ ව්‍යුහගත අභ්‍යාස වසර 11ක අලුත්ම ප්‍රශ්න කියන්නේ මෑතකම අහපු විභාග ප්‍රශ්න සාකච්ඡා කරා සවිස්තරාත්මකව. පිළිතුරු පත්‍ර පරීක්ෂණයේදී ලකුණු ලබා දෙන ආකාරය සහ ඔබෙන් අපේක්ෂා කරන පිළිතුරු ස්වභාවයේ ස්වරූපය විස්තර කරමි. අපි අද පරිච්ඡේදයෙන් කතා කරන්න යන්නේ ඒ 6 වන ඒකකයේ වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට අදාළ වාස්තවික අභ්‍යාස. වාස්තවික අභ්‍යාස. ඒ කියන්නේ නිශ්චිත පිළිතුරු ලියන වාස්තවික අභ්‍යාස. අපි ඒකෙදි වසර 2020 සිට 2010 දක්වා අපස්සට වසර 11ක් තුල අහපු සීල විභාග ප්‍රශ්න සාකච්ඡා කරනවා. ඊට අමතරව ඉදිරි විභාගට වලට වැදගත් වෙන ආදර්ශ නැත්නම් අනුමාන ප්‍රශ්න කීපයකුත් සාකච්ඡා කරලා එයින් පස්සේ සම්පූර්ණයෙන්ම ඔබට පාඩම ගැන කිසිදු චකිතයකින් තොරව ඒ පාඩමට මුහුණ දෙන්න අවශ්‍ය ශක්තිය ලිවීමේ තාක්ෂණය අනිවාර්යයෙන්ම ඔබට ලැබෙනවා ඇති. හොඳයි අපි බලමු මුලින්ම 2011 විභාග ප්‍රශ්නේ. දැන් මුලින්ම විභාගයට එන්නේ මුලින් බහුවර්ණනේ වාස්තවික පේපරේ මුලින් ඉන්නේ බහුවර්ණනේ. අපි මේ පිළිවෙලට තමයි මේකත් කරන්නේ. පහත් සඳහන් ප්‍රකාශ අතුරින් කුඩා ව්‍යාපාරවල ලක්ෂණයක් ලෙස පිළිගත නොහැකි ප්‍රකාශය තෝරන්න. ප්‍රශ්නේ පැහැදිලිද? උණුට ආවද? සමහර වෙලාවට එන්නේ නැහැ නේද? ඔව්. සමහර වෙලාවට එනෝනේ. කමක් නැහැ. පළවෙනි සැරෙන්ම ප්‍රශ්නය අවබෝධ කරගත්තොත් හොඳයි. නැතත් ඒත් හොඳයි. මොකද දෙවෙනි සැරේදී අනිවාර්යයෙන් ඊට වඩා හොඳින් තේරෙනවා. මගේ තරකේ. අපි ඍණාත්මක වෙන්නේ නැහැ. පොසිටිව් මයින්ඩ්ඩ් ඉන්න ඕනේ. තේරුණාද? දෙවෙනි සැරේ බලන්න. ඒත් බැර නම් තුන්වෙනි සැරේ. තුන්වෙනි සැරෙන් එහාට යන්නේ නැහැ. මොකද තුන්වෙනි සැරේ කියවනකොට ඔබේ ඔලුගෙඩි වල මොන ව්‍යාකූල තත්ත්වයක් තිබුණා වුණත් ඒ ව්‍යාකූලත්වයේ මැදින් හරි මේක තේරෙනවා. වය වෙන්න එපා. තේරුණාද? පළවෙනි වතාවට කියවම අවබෝධය උනේ නැත්නම් අත ගහන්න එපා උත්තර වලට. මුලින්ම ප්‍රශ්නේ දකින්න එපා. ප්‍රශ්නේ දැක්කොත් උත්තරය අපිට සිලෙක්ට් කරන්න පුළුවන්. ඒ නිසා එක වතාවක් හෝ දෙවතාවක් හෝ බැරිම නම් තුන්වෙනි වතාවට කියවන්න. කියලා ප්‍රශ්නේ හොඳට නිර්වුල්ල විනිවිද භාවයකින් යුතුව අවබෝධ වුණාන් පස්සෙ දැක්කම තමයි උත්තර බලන්න ඕනේ. රයිට්? පහත් සඳහන් ප්‍රකාශ අතුරින් කුඩා ව්‍යාපාරවල ලක්ෂණයක්. කුඩා ව්‍යාපාරවලටම ආවේනික ලක්ෂණයක් ලෙස පිළිගත නොහැකි එක. එහෙනම් මෙතන ලක්ෂණ කීපයක් ඇති පිළිගන්න බැරි එක. බලමු. පළවෙනි උත්තරය තමයි බොහෝ විට ව්‍යාපාරයේ අයිතිකරුම ව්‍යාපාරයේ කළමනාකරු ලෙසද කටයුතු කරයි. ඒක හරියද? ඔව්. බොහෝ වෙලාවට ව්‍යාපාරයේ අයිතිකරුම ව්‍යාපාරයේ කළමනාකරුව වශයෙන් ක්‍රියාත්මක වෙනවා. සමහර විභාගයකට අහලා තියෙනවා ඔය හිස්තැන් පුරවන ප්‍රශ්න වලට සප්ලයි ටයිප් වලට කුඩා ව්‍යාපාරයක අයිතිකරුවා එහි කළමනාකරුවා මෙන්ම සේවකයා ලෙසද ක්‍රියාත්මක වේ කියන එකට කළමනාකරුවා සේවක හිස්තැන් දෙක ඔබ පුරවන්න. ඒක හරි. ව්‍යාපාරයේ හිමිකාරීත්වය එක් පුද්ගලයෙකු හෝ කිහිප දෙනෙකු සතුයි. ඒක මොකද කියන්නේ? ව්‍යාපාරයේ හිමිකාරීත්වය එක් පුද්ගලයෙකු හෝ කිහිප දෙනෙක් සතුයි. ඒකත් වෙන්න පුළුවන්. කුඩා පරිමාණ නැත්නම් කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් කිව්වම සමහරට තනි හිමිකාරත්ව තනි පුද්ගලයෙක් වෙන්නත් පුළුවන්. කීප දෙනෙක් වෙන්නත් පුළුවන්. සමහරට තුන් දෙනෙක් එකතු වෙලා හවුල් ව්‍යාපාරයක් වශයෙන් ව්‍යාපාරය කරගෙන යනවා. ඒකත් හරි. හොඳට තේරුම් ගන්න මොකද වෙන්නේ කියලා බලන්න. බොහෝ විට ප්‍රාදේශීය වශයෙන් ස්ථානගත වී ඇත. ඒ ගැන මොකද කියන්නේ? ඒකත් හරිනේ. ගොඩක් වෙලාවට නාගරික නෙවෙයි ග්‍රාමීය මට්ටමින් ප්‍රාදේශීය තියෙන සේවා වියුක්ත සම්පත් හඳුනගෙන ඒ සේවා වියුක්ත සම්පත් වලින් ප්‍රයෝජන ගන්න පුළුවන් වන විදිහට ප්‍රාදේශීය මට්ටමින්ම තමයි ව්‍යාප්ත වෙන්නේ. ඊළඟට ව්‍යාපාරයට හිමි වෙත්තේ සමස්ත කර්මාන්තය ඉතා සුළු ප්‍රමාණයක් පමණයි. ඒක නේ කියන්නේ මොකද? දැන් සමස්ත කර්මාන්තය තියෙනවනේ. අපි හිතමු ගෘහ භාණ්ඩ කර්මාන්තය කියලා. ගෘහ භාණ්ඩ කර්මාන්තයේ සුළු ප්‍රමාණයක් පමණ අපිට ලැබිලා තියෙනවා. ඒ කියන්නේ වෙළඳ පොළ වෙන්න පුළුවන්, ඉල්ලුම වෙන්න පුළුවන්. ඒක හරි. ඇයි? සුළු පරිමාණ ව්‍යාපාරිකෝ ගොඩාක් ඉන්නෝනේ. එහෙනම් ඒ හැමෝටම බෙදලා යනවා. එහෙනම් සමස්ත කර්මාන්තයේ අපිට විශාල ප්‍රමාණයක් ලැබෙන්නේ නැහැ. ඒකත් හරි. ඊළඟට ආයෝජනයට සාපේක්ෂව ලබන ලාභය පහළ මට්ටමක පවතී. ඒ ගැන මොකද කියන්නේ? අපි සුළු ව්‍යාපාරයකට මුදල් යෙදවුවම ආයෝජනය කරාම ඒ ලැබෙන ලාභය පහළ මට්ටමක තමයි තියෙන්නේ. මේකේ තේරුම දරුවනේ අපි රුපියල් ලක්ෂයක් මහා පරිමාණ ව්‍යාපාරයක යෙදුවා කියන්නකෝ. මහා පරිමාණක ව්‍යාපාරය යෙදුවා නම් ලක්ෂයට සමහරට අවුරුද්දට අපිට 50000ක් ලැබෙන්න පුළුවන්. 150ක්ම ලැබෙන්න පුළුවන්. නමුත් සුළු ව්‍යාපාරෙක ඉච්චර ලැබෙන්නේ නැහැ කියන එක මේ කියන්නේ. ඒකෙත් ඇත්තක් තියෙනවා. නැත්තකුත් නැහැ. නෙමෙයි තේරෙනවද?
මොකද සමහර විට මහා පරිමාණ ව්‍යාපාරයට වඩා වියදම් අඩු බැවින් සමහරට ලාභය වැඩි වෙන්න පුළුවන්. තේරුණාද? දැන් මොකද වුනේ? මේ ප්‍රශ්නේ විශේෂ ප්‍රශ්නයක්. දැන් මොකද වුනේ? උත්තර පහම හරිලම. උත්තර පහම හරි. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ කියන්න වෙනවනේ. මේ ප්‍රශ්න පත්‍රය හැදුවේ කවුද කියලා මට මතක නැහැ. කවුරු හැදුවත් ඒ ප්‍රශ්න පත්‍රයේ බාර ප්‍රධාන පාලක පරීක්ෂකවරයා හෙවත් විශ්වවිද්‍යාල ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයාගේ අත්තරදී මම මේක. ඉතින් මේකට ලකුණු හැමෝටම දෙන්න කිව්වෙත් නෑ. නමුත් උත්තර සිලෙක්ට් කරා. එයා ඒ උත්තරේ තමයි බාරගත්තේ. තේරුණාද? දැන් මේ කියන්නේ ලක්ෂණයක් ලෙස පිළිගත නොහැකි එක. ලක්ෂණයක් නොවන එකනේ පහම ලක්ෂණ. පහම ලක්ෂණ. තේරුණාද? එතකොට බොහෝ විට ව්‍යාපාර අයිතිකරුම ව්‍යාපාරයේ කළමනාකරු ලෙසද ක්‍රියා කරනවා. ඒක හරි ලක්ෂණයක්. ව්‍යාපාරයේ හිමිකාරීත්වයේ එක් පුද්ගලයෙකු කීප දෙනෙක් සතු වෙනවා. ඒකත් හරි. බොහෝ විට ප්‍රාදේශීය වශයෙන් ස්ථානගත වෙනවා. ඒකත් හරි. ව්‍යාපාරයට හිමි ඇත්තේ සමස්ත කර්මාන්තය ඉතා සුළු ප්‍රමාණයක් පමණයි. ඒකත් හරි. ආයෝජනයට සාපේක්ෂව ලබන ලාභය 15ට ඒකත් හරි. පහම හරි. දැන් පේනවද? ගුරුන්ටත් අකුරු වරදී කියන ඔක තමයි කරන්න දෙයක් නැහැ. නමුත් මේ අවුරුද්දේ ඔබෙන් අපේක්ෂා කළ පිළිතුරු උනේ මෙන්න මේකයි. දෙවෙනි පිළිතුර. ඔබට බාරයි මේක ඉතින් ඇගීම් කරන්න. තීරණය ඔබ සතුයි. මට තීරණ දෙන්න බෑ. දෙවෙනි උත්තරේ තමයිලු ලක්ෂණයක් නොවන එක. ඕක හරිද? ව්‍යාපාරයේ හිමිකාරීත්වය එක් පුද්ගලයෙකු හෝ කිහිප දෙනෙකු සතුයි. ඕක කිසිම වරදක් නැහැ. ගොඩාක් කුඩා ව්‍යාපාර තනි පුද්ගලයෙකුට අයිති. තවත් ප්‍රමාණයක් තියෙනවා. හිතවත් අය වෙන්න පුළුවන්. ඥාතින් වෙන්න පුළුවන්. එකතු වෙලා හවුල් ව්‍යාපාරයක් වශයෙන් යනවා. ඉතින් හරියටම හරිනේ. මම දන්නේ මොන පදනමෙන් මේක සිලෙක්ට් කරාද කියලා. මගේ නම් වැටීමේ හැටියට ලක්ෂණයක් ලෙස නොවන එක ගත්තොත් 5 ඊට වඩා හොඳයි. ඇයි? ආයෝජනයට සාපේක්ෂව ලබන ලාභයේ පහළ මට්ටම පවතී කිව්වම අපිට ගොඩක් කරලා තර්ක කරන්න පුළුවන් කුඩා පරිමාණ ව්‍යාපාරවල පිරිවැය අඩුයි. මෙහෙයුම් වියදම් අඩුයි. මොකද බාහිර ශ්‍රමේ නැහැ. පෞල් ශ්‍රමේ ඒගොල්ලෝ වැටුප් ගෙවන්නේ නැහැ. එහෙනම් විශාල වැටුප් වියදමක් ඉතුරුයි. තේරුණාද? අපිට අර සම්පත් අර පිරිමැසුම් දායක ලෙස පරිහරණය කරන්න පුළුවන්. විදුලි බිල අඩු කරන්න අපි අවශ්‍යම ලයිට් එකක් පමණක් දාන්න. AC පහසුකම් තිබුණාද අපි AC එක අවශ්‍යම නම් විතරයි පාවිච්චි කරන්න. ගොඩක් පුළුවන්. ඒකේ සම්පත් පිරිමැසුම් දායක ලෙස භාවිතා කිරීමෙනුත් නැත්නම් සම්පත් කාර්යක්ෂමව භාවිතා කිරීමෙනුත් වියදම් අඩු කරගන්න පුළුවන්. වියදම් අඩු වෙනවා කියන්නේ අපිට ලොකු අපේ ලාභාන්තිකේ වැඩි වෙනවා. ලාභාන්තිකේ ලොකු වෙනවා. එහෙනම් අපේ ආයෝජනයට ඉහළ ප්‍රතිලාභ ලැබෙනවා. දැන් මහා පරිමාණ ව්‍යාපාර වියදම් වැඩිනේ. අනික අයිතිකරුත් විශාල පිරිසක් ඉන්නවනේ. ඒ නිසා වියදම් වැඩි නිසා ලාභෙත් අඩු වෙනවා. අනික අයිතිකරුන්ට ලොකු ලාභයක් වුණා බෙදලා ගියාම කුඩා ලාභයක් හම්බ වෙනවා. එහෙම තරකෙ මත මම නම් කියන්නේ මෙන්න මේකයි වඩා හරි. මෙන්න මේක තමයි වඩා හරියන්න ඕනේ. මම දන්නේ නැති මොන පදනමින් මේක ගත්තද කියලා ඒ අවුරුද්ද අපේක්ෂා කරලා තියෙන්නේ දෙවෙනි පිළිතුරයි. ඒකේ හරි වැරද්ද ඔයගොල්ලෝ මම බාර කරනවා. ඒකට මට විග්‍රහ කරන්න. මොකද මේක වෙනසක් කරේ නෑ. මාකින් ස්කීම් එක විදියටම ලකුණු දුන්නා ඒ අවුරුද්ද. පොඩි මිස්ටේක් එකක් ඉතින් කරන්න දෙයක් නෑ. අපි හැමෝටම වරදිනවනේ. මටත් වරදිනවා. අපි හැමෝටම වරදි කරන්න දෙයක් නෑ. අපි ඒක ඉතින් හිතන්නේ මේ වගේ ප්‍රශ්නයක් නැවත එන්නේ නෑ. මොකද මේකට ලොකු විවේචන ගියා. පේප් මාකින් පැනල් වලින් ගුරුවරුත් මේකට එරෙහිව යම් දේවල් ප්‍රකාශ කරා. කන්ට්‍රෝල් චීෆ්ට යෝජනා කරන දුන්න මේක අයින් කරන්න කියලා. එයා පිළිගන්නේ නැහැ. තේරුණාද? ඉතින් නමුත් මේ වගේ ගැටලු සාගත ප්‍රශ්නේ නැවත එන්නේ නැහැ. මට අත්දැකීම් තියෙනවානේ මෙහෙම ප්‍රශ්නයක් වුණාම මේ වගේ මොඩල් එන්නේ නැහැ. මම පෙන්නේ මෙහෙම දේවලුත් තියෙනවා. මුහුණ දෙන්න වෙනවා. දැන් ඔබට මොනයි කියන්නේ? ඔබට මේක ඔබේ විභාගේ ප්‍රශ්නයක් වුණා නම් මේක ඔබේ කරගන්න චුට්ටකට. මේ ප්‍රශ්නේ ඔබේ කරගන්න. ඔබේ විභාගේ ප්‍රශ්නයක් වුණා නම් මොකද කරන්නේ? ඔබට ලොකු අකරතැබ්බයන්නේ. තේරෙනවද? ඉතින් ඒක දැන් මම මගෙන් ප්‍රශ්න පත්‍රය හැදුණා මගෙන් වෙච්ච ලොකු අසාධාරණයක් ඔබට. ඒ ඔබ ඉතින් හොල්මන් නේ උත්තර පාම හරිනේ නේ. රයිට්. අපි එවැනි ප්‍රශ්න නැවත ප්‍රශ්න පත්‍රයට නොඒවා කියලා ප්‍රාර්ථනා කරමු නේ. රයිට්. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. මේ 2012 විභාග ප්‍රශ්න පත්‍රයේ වෙච්ච ප්‍රශ්නයක්. 2012 දෙවෙනි ප්‍රශ්න වශයෙන් ආපු එක පහත් සඳහන් දෑ අතුරෙන් කුඩා ව්‍යාපාර හඳුනා ගැනීම සඳහා යොදා ගැනෙන නිර්ණායකයක් ලෙස සැලකිය නොහැක්කේ. පහත් සඳහන් දෑ අතුරෙන් කුඩා ව්‍යාපාර හඳුනා ගැනීම සඳහා යොදා ගැනෙන නිර්ණායකයක් ලෙස සැලකිය නොහැක්කේ. ඔව් තේරුණානේ? කුඩා ව්‍යාපාර මහා පරිමාණ ව්‍යාපාර වෙන් කරගෙන නිර්ණායක තියෙනවනේ. නිර්ණායකයක් නොවන එකයි අහන්නේ. පළවෙනි එක තමයි වෙළඳ පිරිවැටුම. නිර්ණායකයක්ද? ඔව්.
වාර්ෂික වෙළඳ පිළිවෙතුම අනුව ව්‍යාපාර වර්ග කරගන්න පුළුවන්. දැන් ලංකාවේ පිළිගත් ආයතනයක් තාම මේක මේ නිර්ණායකයේ පදනම් කරගෙන වර්ග කළ නැති වුණාට ලෝකයේ වෙනත් රටවල් වාර්ෂික වෙළඳ පිළිවෙතුම අනුව කුඩා ව්‍යාපාර මහා පරිමාණ කියලා බෙදා ගන්න එක හරි. ඒක හරි. සේවක සංඛ්‍යාව ඒකත් හරි. අනිවාර්යයෙන්ම සේවක සංඛ්‍යාව දා ගන්න ඕනේ. දැන් ජනහා සංඛ්‍යාලයකන දෙපාර්තමේන්තුව අනුව ලංකාවේ පිළිගත් ආයතනයක් ලංකාවේ රාජ්‍යාංශයේ බලවත්ම පර්යේෂණ ආයතනයක් වසර 10කට වරක් ලංකාවේ ජන සංගණනය පවත්වලා ජනගහන දත්ත විශ්ලේෂණය කර එකම ආයතනය. ඒ ආයතනය කියනවා සේවක සංඛ්‍යාව 25ට අඩු වෙන්නම් වැඩ කරන්නේ ඒක කුඩා ව්‍යාපාරයක්. 25ට වැඩ නම් මහා පරිමාණ ව්‍යාපාර හරියටම හරි. එහෙනම් ඒකත් හරි. ඊළඟට ව්‍යාපාරයේ ලාභය. ලාභය මොකද කියන්නේ? ලාභය අනුව හිතන්නම අමාරුයිනේ. ලාභය අනුව හිතන්නම අමාරුයි. ලාභය අනුව හිතන්නම අමාරුයි. ඒක පොඩ්ඩක් තියන්නකෝ. වත්කම් වල වටිනාකම හරියටම හරිනේ. දැන් කර්මාන් සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපාර කුඩා සහ මහා පරිමාණ කියලා බෙදාගන්නේ කොහොමද? ඉඩම් මහා ගොඩනැගිලි හැර අනිකුත් වත්කම් වල ආයෝජිත ප්‍රාග්ධන මිලියන 20ට අඩු නම් ඒක කුඩා පරිමාණ ව්‍යාපාරයක්. පැහැදිලි නේද? ඒකත් හරියටම හරි. ඊළඟට යොදව ඇති ප්‍රාග්ධන හරිනේ. කාර්මික සංවර්ධන මණ්ඩලය, කාර්මික තාක්ෂණික ආයතනය, කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුව මතකද? ඔය තුනම දෙන්නේ එකම අර්ථකථනයක්. ආයෝජිත ප්‍රාග්ධනයේ මිලියන 4ට වඩා අඩු නම් කුඩා පරිමාණ ව්‍යාපාරයක්. නැත්තම් මහා පරිමාණ. ඒකත් හරියටම හරි. මොකද කියන්නේ? උත්තරේ මොකක්ද එහෙනම්? තුනනේ. ව්‍යාපාරේ ලාභය. ව්‍යාපාරේ ලාභෙන්ම කියන්න බෑනේ දරුවනේ. දැන් සමහර විට කුඩා පරිමාණ ව්‍යාපාරිකයෙක් ලාභ ලබනවා ගොඩක්. මොකද අපි කියන්නේ යාගේ මෙහෙයුම් වියදම් අඩුයි. බාහිර ශ්‍රමයට දෙන වැටුප් වියදම් විශාල ප්‍රමාණයක් ඉතුරුයි. මෙහෙයුම් වියදම් අඩුයි. එයා පිරිමැසුම්දායක ලෙස ව්‍යාපාරයේ සම්පත් මෙහෙවනවා. හැම අතින්ම එයා අනවශ්‍ය වියදම් කප්පාදු කරනවා. ඒ නිසා යාගේ ලාභය වැඩි. එයා පෙන්වන්නේ නැහැ ඒක බාහිර ලෝකෙට. තේරෙනවද? සමහර එයා පවුලේ සමාජිකයන්ට පවා එච්චර ලාභයක් ලැබෙනකොට සමහර පෙන්වන්නේ. තේරෙනවද? ඒ නිසා එහෙම කියන්න බෑ. ඒක එයාත් ලොකු ලාභයක් ලබනවා. මහා පරිමාණ ව්‍යාපාරයක් වගේම එයාත් ලාභ ලබනවා. නමුත් ඒක පේන්නේ. තේරෙනවද? ඒ නිසා ලාභයෙන් කියන්න බෑ. ලාභයෙන් කියන්න බෑ. සමහර විට මහා පරිමාණ ව්‍යාපාරයක් වුණත් මෙහෙයුම් වියදම් වැඩි නිසා. මහා පරිමාණ ව්‍යාපාරයක් වුණත් මෙහෙයුම් වියදම් වැඩි නිසා කුඩා පරිමාණ ව්‍යාපාරයක් ලබන ලාභයේ තරම්වත් ලාභයෙන් නොලැබෙන්න පුළුවන්. ඒ නිසා ලාභයෙන් හරියටම ඒක කියන්න බෑ. ලාභයේ සාර්ථක පදනමක් නොවේ. ඒ නිසා කුඩා ව්‍යාපාර හඳුනා ගැනීම සඳහා යොදා ගැනීම නිර්ණායක ලෙස සැලකිය නොහැකි මොකක්ද එහෙනම්? තුන්වෙනි උත්තරේ. ව්‍යාපාර ලාභය. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. 2018 ආපු විභාග ප්‍රශ්න. මොකද මේ MCQ වලට බර තැබීම අඩුයි මේකෙදී. මේ පාඩමේදී. ඒක දෙවෙනි ප්‍රශ්න වශයෙන් ආවේ සුළු පරිමාණ ව්‍යාපාර අසාර්ථක වීමට බලපාන ලබන සාධක කීපයක් පහත දැක්වේ. දැන් සාධක දිහා බලනොද නැහැ. ඇයි හේතුව? ප්‍රශ්නේ දන්නේ නැහැ මොකද්ද කියලා. මම හැමදාම කියන මේ මොඩුලේදී මුලින් ඊළඟ ට්‍රක් ගාලා ප්‍රශ්නෙට යන්න. වේගෙන් යන්න. මොකද හේතුව අපි මේවා පුරුවට කියවුවට වැඩක් නැහැ ප්‍රශ්න දන්නේ නැතුව. මේ ප්‍රශ්නේ කියවලා ප්‍රශ්නේ උළුගඩියේ තියාගෙන මේක කියවද්දී අපිට උත්තරේ ට්‍රක් ගාලා සිලෙක්ට් කරගෙන ඉන්න පුළුවන්. ඒක කාලය අඩුයි. කාලය කළමනා කරන්නේ නේ. අහන්නේ ඉහත ද අතුරින් සුළු පරිමාණ ව්‍යවසායකයෙකුට පාලනය කළ හැකි සාධක පමණක් ඇතුළත් පිළිතුර. හරියට මේ සාධක වලින් කුඩා පරිමාණ ව්‍යාපාරිකයෙකුට හසුරුව ගන්න පුළුවන්, පාලනය කරගන්න පුළුවන් සාධකයක් තියෙනවා, පාලනය කරන්න බැරි ඒවාක් තියෙනවා. එහෙනම් පාලනය කරගත හැකි පිළිතුර යහන්න. දැන් බලමු. සුළු පරිමාණ ව්‍යාපාර අසාර්ථක වීමට බලපාන ලබන සාධක. කීපෙත් මේ ඔක්කොම සුළු පරිමාණ ව්‍යාපාර අසාර්ථක වෙන්න බලපානවා. එහෙනම් එයින් පාලනය කරගන්න පුළුවන් සාධක. දැඩි තරඟකාරීත්වය පාලනය කරන්න පුළුවන්ද? පුළුවන්ද බැරිද? බෑ. ඒක බාහිර සාධකයන්නේ. සමස්ත තරංකරුවන්ට අපිට බලපෑම් කරන්න අමාරුයිනේ. ඒක පාලනය කරගන්න බෑ. තේරුණාද? නිවැරදිව ගිනුම් පවත්වාගෙන නොයාම. අන්න ගිනුම් කරන ක්‍රියාවලිය නිවැරදිව පවත්වාගෙන යනවා නම් හොරකම් කරන්න බෑ, සම්පත් නාස්ති අඩු වෙනවා, ව්‍යාපාර සාර්ථක වෙනවා. තේරුණාද? ගිනුම් කරන්නේ නිවැරදිව කරන්නේ නැත්නම් ව්‍යාපාරය අසාර්ථක වෙන්න පුළුවන්. ඒක අපේ දෝෂයක්. ඒක අපට හදාගන්න පුළුවන්. එහෙනම් ඒක අපට පාලනය කරගන්න පුළුවන්. හරිද? ඊළඟට යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවිය. ඔව්. ප්‍රවාහන, sannivedana, ජල පහසුකම් වැනි යටිතල පහසුකම් නැත්නම් සුළු ව්‍යාපාර නෙවෙයි මහා පරිමාණ ව්‍යාපාරත් අසාර්ථක වෙනවා. නමුත් අපිට ඒක තනියෙන් පාලනය කරන්න පුළුවන්ද? අපිට තනියෙන් පාලනය කරන්න බෑ. තේරුණාද? එහෙනම් ඒකත් උත්තරේ නෙවෙයි. ඊළඟට
මේක උත්තරයක් නෙවෙයි ආ. ඒතර මේකත් පාලනය කරන්න බෑ අපිට. නිවැරදි සේවකයන් බඳවා නොගැනීම. මොකද ඒ කියන්නේ? නිවැරදි සේවකයන් බඳවා නොගැනීම බාහිර ලෝකයට අයිති දෙන එක අපේ මිස්ටේක් එකක්. අපිට පුළුවන් හොඳ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් පත් කරලා සේවකයන් ආකර්ෂණය කිරීමේ ආකර්ෂණ ක්‍රමයක් තෝරගෙන පුවත්පත් රැකියාව බැරි දැන්වීමක් වෙන්න පුළුවන්. නැත්නම් ජොබ් නෙට් එකේ දාලා වෙන්න පුළුවන්. ජොබ් ඒජන්සිස් නැත්නම් රැකියා නියෝජිත ආයතනයක වෙන්න පුළුවන්. අපිට පුළුවන් සේවකෝ ගෙන්නගෙන ආකර්ෂණය කරලා හොඳ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් මගින් ප්‍රශස්ත සම්මුඛ පරීක්ෂණ පවත්වලා හොඳම සේවක තෝරගන්න පුළුවන්. ඒක අපි නොකරපු ප්‍රශ්නේ මේ තියෙන නිසා පාලනය කරන්න පුළුවන් ඒක නේ. ඒකත් හරි. ඊළඟට නව නිෂ්පාදිත කරා යොමු නොවීම. ඒකත් හරිනේ. දැන් අලුතෙන් නව නිෂ්පාදිත වලට යනවනම් ඒ ව්‍යාපාරේ පැවැත්මක් තියෙනවා. මොකද නිරන්තරයෙන්ම වෙළඳපොළ නව නිෂ්පාදිත මිලදී ගන්න කැමති. තේරෙනවද? එහෙම යන්නේ නැහැ කියන එක අපේ දුර්වලතාවයන් නේ අපිට හදාගන්න පුළුවන් ඒකනේ. එහෙනම් ඒකත් පාලනය කරන්න පුළුවන්. ඊළඟට කර්මාන්තේ නිෂ්පාදන තාක්ෂණය වෙනස් වීම. කර්මාන්තේ සමස්ත කර්මාන්තේ නිෂ්පාදන තාක්ෂණය වෙනස් වෙනවා. ඒ නිසා තමයි මේ ව්‍යාපාර අසාර්ථක වෙන්නේ. ඉතින් අපිට එහෙම කියන සමස්ත කර්මාන්තේම තාක්ෂණයට ගහන්න බෑ. සමස්ත කර්මාන්තේම අපිට පාලනය කරන්න බෑනේ. ඒකත් පාලනය කළ නොහැකි එකක් එතකොට. ව්‍යාපාර කාර්යඵල විශ්ලේෂණය නොකිරීම. ඒකත් හරිනේ. කාර්යඵල කියන්නේ බිස්නස් පර්ෆෝමන්ස්. කාර්ය සාධනෙනේ. ව්‍යාපාරේ කාර්යඵල අපි විශ්ලේෂණය කරන්න ඕනේ. විශ්ලේෂණය කරලා පෙර වර්ෂයට වඩා කාර්යඵල අඩු නම් හොඳ මට්ටමක නැත්නම් අපි වහාම ඒකට බලන්න හේතු. මොනවද ඒකට ඇති වෙන හේතු? හේතු විමසලා හේතු බැහැර කරන්න පිළියම් ආදේශ කරන්න ඕනේ. ඒක අපිට කරන්න පුළුවන් පාලනය කළ හැකි. තේරෙනවද? එන එකක් ගන්න පුළුවන්. ඊළඟට රජයේ බදු සහන අඩු කිරීම. රජයේ බදු සහන දෙනවා නම් හොඳයි. දෙනවා නම් තේරෙනවද? සුළු පරිමාණ ව්‍යාපාරිකයන් පැවැත්මට හේතු වෙනවානේ. නමුත් රජයේ බදු සහන අපිට පුළුවන් දඩු කරන්න. අපිට ඒක පාලනය කරන්න මේක බාහිර සාධකයක්. එහෙනම් ඒකත් බෑ. එවන උත්තරේ මොකද්ද? උත්තරේ B B D B D E G. B D E G කියන උත්තරේ පහ. පස්වෙනි උත්තරේ. ඒක ටිකක් පරිස්සමෙන් තෝරගන්න ඕනේ. අමාරු නෑ ප්‍රශ්න අමාරු නෑනේ. ඒකමද ඔයගොල්ලෝ අර ටිකක් වේගෙන් කරන්නකොත් පටල ගන්න පුළුවන්. ඒක කලබලයක් නෑ. ප්‍රශ්න ලේසි කියලා ඕගොල්ලෝ කලබල වෙන්නේ සංයමයෙන් ඉවසීමෙන් ගන්න මේක උපු කර ගන්න ඕනේ. රයිට්. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. ආදර්ශ ප්‍රශ්න කීපයක්. මොකද බහුවර්ණ මෙතෙක් යොමු වෙලා ප්‍රවෘත්ති වෙන ප්‍රමාණය අඩුයි. එකක් තමයි සුළු ව්‍යාපාරවලට වෙළඳපොලේ සාර්ථකව රැඳී සිටිය හැකි වන්නේ. සුළු ව්‍යාපාරවලට වෙළඳපොලේ සාර්ථකව රැඳී සිටිය හැකි වන්නේ. මහා පරිමාණ ව්‍යාපාර උනන්දු නොවන වෙළඳපොළ ප්‍රවේශ වීම. හරිද ඒක? මහා පරිමාණ ව්‍යාපාර උනන්දු නොවන මාකට් එක තියෙනවා අපි කියන්නේ නීෂ් මාකට් කියලා. නැත්නම් මහා පරිමාණ ව්‍යාපාර අත්හරින වෙළඳපොළ කොටස් කුඩා වෙළඳපොළ කොටස් එතනට ආවොත් අපිට සාර්ථක වෙන්න පුළුවන්. මොකද මහා පරිමාණ ව්‍යාපාරිකයත් එක්ක අපිට තරම් කරනවට වඩා ලේසි. ඒ අත්හරින ගනුදෙනු කරන අපි අල්ලගෙන ඒගොල්ලන්ට සේවයක් කරලා අපි වෙළඳපොලේ සර්වයිව් වෙන එක නැත්නම් සක්‍රීය වෙන එක. මම හිතුවා ඒක ටිකක් හොඳ වගේ උත්තරේ. බලමු නිතේම. මොකද මේ පළවෙනි එක උත්තරේ අපිට හොඳටම විශ්වාසයි මේක හරි කියලා. ඒත් මොකද වෙන්නේ? අපි හැමදාම කියනවා එපා කරන්න මෙන්න මේ උත්තර හතරම කියවන්න ඕනේ. මේ උත්තර හතරම කියවන්න. මොකද මම අත්දැකීමෙන් දන්නවා ගොඩක් ළමයි මේ පළවෙනි උත්තරේ හරි නිසා එතන අපි ඒක මාක් කරනවා කාලය ඉතුරු කරගන්න කියලා යනවා. නමුත් බැලුවකොට තුන්වෙනි උත්තරේ කො හතරවෙනි කො පස්වෙනි උත්තරේ මීට වඩා ප්‍රශස්ත උත්තරයක් තියෙනවා. මොකද උනේ? ඕගොල්ලෝ අසාර්ථක වුණා. එතනටපත් වෙන්නේ මතකනේ මම හැමදාම කියන මේ වාස්තික අභ්‍යාස කරද්දී හැමදාම මතක් වෙනවා මට. එහෙමත්ම දවසක මතක වෙන්නේ නැති. තේරෙනවද මොකද්ද? ඔබ විභාගයේදී අඩුවෙන්ම ලකුණු ගන්නේ වාස්තික පේපර් එකටයි. මතකනේ ව්‍යුහගත පේපර් එකට ලකුණු 85 88 90 ගත්ත අය 50 55 60ට වහිනවා වාස්තික පේපර් එකේදී. සමහරට ඒ සමාර්ථයක් නැහැ. අපිත් මම විතරපත් වෙනවා. දැන් මම උනත් හිතනවා රයිට් මෙයා ලකුණු 90යි. මෙයා 91යි. මෙයා නම් ඉතින් ගොඩම තමයි මෙයාට ඒකක් ෂුවර් කියලා. නමුත් ඊළඟට වාස්තික පේපර් එක බලද්දී මොකද වෙන්නේ තත්ත්වය අරකයි. ඒතකොට ඒකක් හම්බෙන්නේ නැහැ. මොකද මෙන්න මේවා වරද්ද ගන්නවා. කලබල වෙන්න මෙපා. කලබල නම් වෙන්න එපා. ප්‍රශ්නේ අමාරු නම් ටිකක් සතුටින් ලියන්න. තේරෙනවද? ප්‍රශ්නේ ලේසි නම් සතුටු වෙන්න එපා. ලේසි කියන්නේ ඔබට ඔබේ ඇහැ වහන මොන හරි මේකේ තාක්ෂණයක් තියෙනවා. හොඳට සූක්ෂමව කියවලා හිතලා වල ලියන්න. රයිට්? දෙක මහා පරිමාණ සතු වෙළඳපොළට ප්‍රවේශ වීමෙන් නම් අමාරුයි තින්නේ. දැන් ඒගොල්ලෝ මහා පරිමාණ ව්‍යාපාර සතු වෙළඳපොළට
ගිහිල්ලා ඒගොල්ලෝ තහවුරු වෙලා අනින්නේ. අපිට එතන ගිහිල්ලා කරන්න දෙයක් නැහැ. ඒක සාර්ථක නැහැ. ප්‍රචාරණය සහ අලෙවි ප්‍රවර්ධන කටයුතු පුළුල් කිරීමෙන් කියන එකත් යම් තාක් දුරකට හරි. නමුත් 100%ක්ම ප්‍රචාරණය පමණක් මහා පරිමාණ ව්‍යාපාරිකු ඉන්න තරඟකාරී ව්‍යාපාර පරිසරයක ගිහිල්ලා අපිට පිලුම් ගහන්න අමාරුනේ. ඒක 100% පිළිගන්න බෑ. විදේශ වෙළඳපොළට ප්‍රවේශ වීමෙන්. එහෙමත් කියන්න බෑනේ. දැන් මුලින්ම දේශීය වෙළඳපොළේ අපිට තැනක් ගන්න බැරුව කපාට නිකන් අපිට නිකන් රොකට්ටෙන් ගිහිල්ලා වගේ ෆොරින් මාකට් එක අල්ලන්න බෑනේ. ඒකත් කොහෙත්ම පිළිගන්න බෑ. මහා පරිමාණ ව්‍යාපාර සමග තරඟ කිරීමෙන් ඒකත් කරන්න බැරි දෙයක් නේ. අපිත් ඒගොල්ලොත් එක්ක තරඟ කරනවට වඩා හොඳයි මහා පරිමාණ ව්‍යාපාර අත්හරින්න නැත්නම් උනන්දු නොවන වෙළඳපොළ කොටස් වලට ප්‍රවේශ වෙලා අපි බොහොම ෂේප් එකේ කිසියම් දුරකට ව්‍යාපාරයක් වශයෙන් ජීවමාන වෙන්නේ. තේරෙනවද? පැවැත්මට හොඳ. එහෙනම් උත්තරේ පළවෙනි එක. උත්තරේ පළවෙනි එක. අපි ඊළඟ ගැටලුවට යමු. සාමාන්‍යයෙන් සුළු ව්‍යාපාර ආරම්භ කර කෙටි කලකින් වැසියනු ඇත. මීට ප්‍රධාන හේතුව වන්නේ. සාමාන්‍යයෙන් සුළු ව්‍යාපාර ආරම්භ කරලා කෙටි කලකින් වැහිලා යනවා. මේට ප්‍රධාන හේතුව අහන්නේ. ප්‍රධාන හේතුව ප්‍රාග්ධනී හිඟකම. ඒක හරි. ඒක හරිනේ. ඒකත් හරි. ප්‍රාග්ධනී හිඟකම. මොකද ප්‍රාග්ධන හිඟ නිසා ඉල්ලුම වැඩි වෙනකොට ධාරිතා වැඩි කරන්න බැරි වෙනවා. එතකොට ගනුදෙනුකරු අතෘප්තිමත් වෙනවා. අතෘප්තිමත් වෙනකොට ඒගොල්ලෝ අපෙන් කැඩලා යනවා. නිකන් නෙවෙයි යන්නේ. තවත් ඒගොල්ලන්ගේ හිතවත් අය අරගෙන හිතවත් අයගෙන අපේ ගනුදෙනුකරු. එහෙනම් එක්කෙනෙක් යනකොට ඒකයි තමයි කියන්නේ සාමාන්‍ය එක්කෙනෙක් හැලෙනකොට දෙන්නෙක් හැලෙනවා කියන්නේ ඕකයි. එහෙම කීමනක් තියෙනවනේ. ව්‍යාපාරයකින් එක ගනුදෙනුකරුවෙක් හැලෙනකොට දෙන්නෙක් හැලෙනවා කියන්නේ ඒකයි. මොකද මම යන්නේ තවත් මගේ පාර්ට්නර් කෙනෙක්, මගේ හිතවත් කෙනෙක් අරගෙන යන්නේ. ඒ නිසා ව්‍යාපාර අසාර්ථක වෙන්න පුළුවන්. අසාර්ථක වෙන්න පුළුවන්. ඒකත් එක හේතුවක්. නමුත් ඒක අපිට තියලා අපිට හරියටම කියන්න බෑ. තේරෙනවද? මොකද සමහර ප්‍රාග්ධනයේ හිඟතාවයක් තිබුණත් අපි තියෙන ප්‍රාග්ධනය මැනේජ් කරගෙන දෙන්න පුළුවන් උපරිම ගුණාත්මක සේවයක් දීලා වෙළඳපොළ අල්ලගෙන ඉන්න පුළුවන්කමක් තියෙනවා. මේක 100%ක්ම පිළිගන්නත් බෑ. නමුත් මේක ප්‍රධාන උත්තරයක් තමයි. දෙවෙනි එක දැඩි තරංකාරීත්වය. කෙටි කලකින් වැහිලා යන දැඩි ඒක හරි. තරඟ නිසාත් වෙනවනේ. තරඟෙදි විශේෂයෙන්ම මහා පරිමාණ ව්‍යාපාරිකයෝ අපිට ලොකු තරඟයක් එල්ල කරනවා. ඒගොල්ලෝ දැවැන්ත ප්‍රචාරණයක් කරනවා. වෙළඳපොළ ඒ ප්‍රචාරණය තුළ ඒගොල්ලන්ගේ නම ඒගොල්ලන්ගේ භාණ්ඩ වල සන්නම වෙළඳ ලකුණ ලොකු මතකයක් රඳවන වෙළඳපොළ තුළ. තේරුණාද? සාපේක්ෂව ඉහළ වට්ටම් දෙනවා. අඩු මිලට භාණ්ඩ ලැබී කරනවා. භාණ්ඩ නොමිලේ ප්‍රවාහණය කර දෙනවා. ගැනුම්කරු වෙතම. මේවත් එක අපිට හරි අමාරුයි මේ තරගෙට මුහුණ දෙන්න. ඒ නිසා අපි අසාර්ථක වෙන්න පුළුවන්. ඒකත් හරි. ඊළඟට වෙළඳපොළක් නොමැති වීම. වෙළඳපොළක් නොමැති වීම. මොකද කියන්නේ? එහෙමත් වෙන්න පුළුවන්. නේ? කියන්නේ සමහරට අපි කිසියම් භාණ්ඩයක් හෝ සේවයක් අරගෙන තමයි අපි මේ වෙළඳපොළට යන්නේ. ගියාට ඒ භාණ්ඩය හෝ සේවාව අරගෙන පරිභෝජනය කරන පිරිස නැහැ. එහෙම වෙළඳපොළක් නැත්තම් ඒත් අසාර්ථක වෙන එකත් හරි. ඉහළ පිරිවැයක් දැරීමට සිදුවීම. ඔව් සාමාන්‍යයෙන් කුඩා පරිමාණ ව්‍යාපාරවල එහෙමත් වෙන්න පුළුවන්. දැන් අපි තුමු අපි අමුද්‍රව්‍ය ටිකක් ගේනවා කියලා. ටිකක් ගෙනාවත් ලොරිය දැන් ලොරියකින් නම් ගේන්නේ බාහිර ලොරියක ප්‍රවාහන සමාගමක ලොරියකින් නම් ඒ ගමනාන්තයට බැලුවම ලොරියට රුපියල් 10000ක් නම් ඕකේ අපි ඒකක 10ක් ගෙන්න ගත්තත් 10000 ගෙවන්න. ඕකේ ඒකක 100ක් නෙමෙයි 1000ක් ගෙන්නත් පුළුවන්. 1000ක් ගෙනවොත් 10000යි. එහෙනම් 1000ක් ගෙනවොත් මොකද වෙන්නේ? රුපියල් 10000ක් නම් කුලිය 1000ක් ගෙනවොත් මොකද වෙන්නේ? රුපියල් 10යි එක භාණ්ඩයක ප්‍රවාහන පිරිවැය වෙන්නේ. එක භාණ්ඩයක ප්‍රවාහන පිරිවැය රුපියල් 10යි. දැන් අපි ගේන්නේ භාණ්ඩ 10යි. එහෙම හිතන්නකො රුපියල් 10000ක් විතරම කියලා 10යි ගේන්නේ. දැන් එක භාණ්ඩයක මේ ප්‍රවාහන පිරිවැය කීයද? රුපියල් 1000යි. අන්න භාණ්ඩ මිල වැඩි වෙන ආකාරය. ඒ නිසා ඉහළ පිරිවැය දැරීම සිදුවීම කියන එකෙත් ඇත්තක් තියෙනවා. තේරෙනවද? ඊළඟට ශක්්‍යතා අධ්‍යයනයක තොරව ලැබීම. ශක්්‍යතා අධ්‍යයනය. ඒ කියන්නේ අනාගතයේ ව්‍යාපාර පරිසරයේ කුමන වෙනස්කම් ඇති වුණත් ඒ වෙනස් වන තත්ත්වයන්ට අනුකූලව ඇඩ්ජස්ට් වෙමින් නැත්නම් හැඩගැසෙමින් ව්‍යාපාරයේ සාර්ථකව පවත්වාගෙන යාමේ හැකියාව පිළිබඳ විශ්ලේෂණාත්මක අධ්‍යයනයක් සූක්ෂම අධ්‍යයනයක් කරනවා. ඒක අධ්‍යයනයක් කරන්න වෙනම විශේෂඥ ආයතන තියෙනවා. අධ්‍යයනයක් කරලා වාර්තාවක් කරනවා. ඒ වාර්තාවෙන් හෙළිදරව් කරනවා නම් අනාගතයේ පාරිසරික වෙනස්කම් ඇති වෙනවා. ඒ වෙනස්කම් ඇති වෙනකොට මෙන්න මේ වගේ වෙනස්කම් කරගනිමින්
ඉදිරියට ගිහිල්ලා ලාභදායී ව්‍යාපාරයක් වශයෙන් දිගටම ක්‍රියාත්මක වෙන්න පුළුවන් කියලා අන්නේ විශ්වාසය අරගෙන ඒ මඟ පෙන්වීම ඔළුවේ තියාගෙන ව්‍යාපාරය ආරම්භ කරනවා. ඒ වකවානු වලදී පරිසරය වෙනස් වීම තියෙද්දී ඒ ශක්්‍යතාවක් දෙන කිව්වා වගේම උපදෙස් දුන්නා වගේම අවශ්‍ය ගැළපීම් කරනවා ව්‍යාපාරය සාර්ථක වෙනවා. එහෙනම් ඒකත් හරි. දැන් මොකද වෙන්නේ? පහම හරි. මේකෙත් පහම හරි. සාමාන්‍ය සුළු ව්‍යාපාර ආරම්භ කර කෙටි කාලෙකින් වැස්සෙනු ඇත මීට ප්‍රධාන හේතුව. හොයන්න බෑ පහම හරි. නමුත් පහම හරි වුණාට අපිට පුළුවන් වඩා හරි උත්තරයක් තෝරන්න. ඒක තමයි අමාරු. මේ ප්‍රශ්නේ අතරම අමාරු. මේක මං හදපු ප්‍රශ්නයක්. පහම හරි වුණාට වඩා ප්‍රබල උත්තරයක් මේක තියෙන්න පුළුවන්. තේරුණාද? මොකද්ද ප්‍රබල උත්තරය ඔයගොල්ලෝ කියන්නේ? දැන් ප්‍රාග්ධන හිඟේ කියන්නකො. ඒකත් අපිට ගලප ගන්න පුළුවන් නේ. මොකද කුඩ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඉලක්ක කරලම දැන් ණය යෝජනා ක්‍රම තියෙනවනේ. අපි කතා කරන සහන්‍ය, සුරතුර, ගැමිපු පුදුව, සුවන ඒ වගේ ඒ මගින් හරි මේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. එහෙනම් අපි මොකද කරන්නේ? අපි ඒක කට් කරලා දානවා. ඔන්න දැන් බලන්න ක්‍රමේ කට් කරනවා. ඊට පස්සේ දැඩි තරංගකාරීත්වය කොහොමද තරංගයක් තියෙනවා. තරංගයක් තියෙන එක හොඳයි. තරංගයක් තිබුණොත් තමයි අපිත් උනන්දු වෙන්නේ. එහෙනම් අපි භාණ්ඩේ ගුණත්වය වැඩි කරනවා. අපිත් පුළුවන් තරම් වට්ටම් දෙන්න බලනවා. අපිත් පුළුවන් විදිහට ප්‍රවර්ධන කටයුතු කරනවා. අපි පුළුවන් විදිහට බොහෝ වෙලාවට පෞද්ගලික අලෙවිය පර්සනල් සෙලින් ගෙන්ගෙට ගිහිල්ලා භාණ්ඩ හඳුන්වලා දීලා සාම්පල් පෙන්නලා ඇනුම් බාර ගන්න. ඒ වගේ අපිට තරංගයටත් බැරි නෑ මොන දෙන්නේ. බැරි බවක් නෑ. තේරුණාද? ඊළඟට වෙළඳ පොලක් නොමැති වීම. වෙළඳ පොලක් නොමැති වීම. වෙළඳ පොලක් නොමැති වීම කියන එක බොරුනේ. වෙළඳ පොලක් තියෙනවනේ. ඒ කියන්නේ කිසියම් භාණ්ඩයක් අපි වෙළඳ පොලට ගෙනියන්නේ යම් පිරිසක් හරි ඉන්න නිසානේ. තේරෙනවද? දැන් අපි දැන් ව්‍යාපාරිකයෙක් බිහි කරන භාණ්ඩ ප්‍රතික්ෂේප එක්කෙනෙක්වත් මිලදිනකොට ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. එහෙමනම් මේක අద్භූත ලෝකයක් වෙන්න එපේ. මේක ස්වභාවික ලෝකෙනේ අපි ඉන්නේ. ඒ නිසා වෙළඳ පොලක් නැහැ කියන එක ගන්න බෑ. තේරෙනවද? වෙළඳ පොල අපිට ඉල්ලුම නැහැම කියලා ඉල්ලුමක් ඇති කරන්න පුළුවන්. අපිට පුළුවන් පර්සනල් සෙලින් පෞද්ගලික අලෙවීමකින් භාණ්ඩ පාරිභෝගික වෙත කියලා හඳුන්වා දෙන්න පුළුවන්. ඒකේ වාසි, ඒකේ ගුණාත්මක භාවය, පාවිච්චි කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ දුන්නම අපට වෙළඳ පොලක් ඇති කරගන්න පුළුවන්. බැරිම නෑ. අපි ඒ නිසා ඒකත් කට් කරා. ඉහළ පිරිවැයක් දැරීමේ සිදුවීම. ඒක මං කියන්නේ බොහෝ විට නැහැ නේද? දැන් ගොඩකට කුඩා පරිමාණ ව්‍යාපාර නිසා ඉහළ පිරිවැයක් දරන්න වෙන්නේ අපි අර්පණ මෙසුන්දායක ලෙස පාවිච්චි කරන් පිරිවැය අඩු කරගන්න පුළුවන්. මම ඉස්සෙල්ලා කිව්වා වගේ ප්‍රවාහන පිරිවැය වගේ වල බලපානවා. ඉතින් මේ ප්‍රවාහන පිරිවැයේදී ඒකක පිරිවැය වැඩි වෙනවනේ. වැඩි වෙන එක අනිත් පැත්තෙන් අපි පිරිමෙසුන්දායක වීමෙන් කවර් කරගන්න පුළුවන්. ඒ නිසා ඒකත් අපි අයින් කරලා දානවා. උත්තරේ පහ. ප්‍රබලම උත්තරේ පහ. මොකද මේ සියල්ල අපට පාලනය කරගත හැකි. මේක පාලනය කරන්න බෑනේ. ශක්්‍යතා දින අපි කරන්න මොන දෙයක්. ඒක ඉබේ පාලනය කරන්න බෑනේ. ශක්්‍යතා දින කියන්නේ අනාගතේ ව්‍යාපාර පරිසරයේ වෙනස් වීම ඇති වුණත් ඒ වෙනස් වන තත්ත්වයන්ට අනුව හැඩගැසෙමින් වෙනස් වෙමින් ලාභදායී ව්‍යාපාරයක් වශයෙන් දිගටම ක්‍රියාත්මක විය හැකි බවට කරන ගැඹුරු පරීක්ෂාවක් නැත්නම් ගැඹුරු සමීක්ෂණයකින් ලබා ගන්න වාර්තාවක්. අන්නේ ශක්්‍යතා අධ්‍යයනය කරාම අපිට තේරෙනවා මේ විකල්ප දෙකක් තියෙනවා කියලා. A සහ B කියලා. එහෙනම් ශක්්‍යතා අධ්‍යයන වාර්තාවෙන් මෙන්න මේක ධනාත්මකයි කියලා පෙන්වනවා නම් අපි ඒක බාර ගන්නවා. මේක ඍණාත්මකයි කියලා පෙන්වනවා නම් අපි ඒක බාරගන්නේ නැහැ. තේරුණාද? මොකද ශක්්‍යතා අධ්‍යයනය කරන් පස්සේ වඩා නිවැරදිම ව්‍යාපාරය අපි තෝරගන්න. ඒකෙන් අනාගත පැවැත්ම සාර්ථක කරන්න පුළුවන්කම ලැබෙන ප්‍රබලම උත්තරය තමයි මේක. පැහැදිලිද? අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. ශ්‍රී ලංකාවේ සුළු පරිමාණ නිෂ්පාදකයින්ට වෙළඳපොළ පහසුකම් සපයා දීමට සහාය වන ආයතනයක් වන්නේ. ශ්‍රී ලංකාවේ සුළු පරිමාණ ව්‍යාපාරිකයින්ට වෙළඳපොළ පහසුකම්. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ භාණ්ඩ ප්‍රදර්ශනය කරලා තොරතුරු සපයලා අලෙවි කරලා දෙනවා වෙන්න පුළුවන්. කොහොමද විකුණ ගන්න වෙළඳපොළක් ඇති කරගන්න පහසුකම් ආයතනය වන්නේ. කාර්මික තාක්ෂණික ආයතනය නෙවෙයි පැහැදිලිව. මතකනේ මේ කිව්වේ මොකද්ද? සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දෙන ප්‍රධාන ආයතන තුනෙන් එකක් මේක. ඒක ගන්න බෑ නිසා. ඊළඟට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන එම පවුලෙමනේ. කෙලිම තාක්ෂණික සේවා වලට අයිති වෙන්නේ. වෙළඳපොළට වඩා. ඒකත් ගන්න බෑ. ඊළඟට ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරියත් ගන්න බෑනේ. නයිට් ආයතන ඇයි හේතුව? ඒගොල්ලෝ ශ්‍රමිකයන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වල අවශ්‍ය ශ්‍රමිකයන් සපයා දෙන, කියන්නේ පුහුණු ශ්‍රමය සපයා දෙන ආයතනයක් නේ, අධ්‍යාපන ආයතනයක්. ඒකත් ගන්න බෑ නිසා. ඊළඟට ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය මොකද කියන්නේ ඒක? ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය
ශ්‍රී ලංකා හස්තකර්මාන්ත මණ්ඩලයෙන් තමයි දරුවනේ ලක්සල කියන ලක්සලනේ ලක්සල කියන මොකද්ද ප්‍රදර්ශන හා අලෙවි මධ්‍යස්ථාන පවත්වාගෙන යන්නේ. දිවයිනේ ප්‍රධාන නගර කීපයකම ලක්සල තියෙනවා. ඒ ලක්සලේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ විශේෂම සාම්ප්‍රදායික කලාත්මක නිෂ්පාදිත අරගෙන ප්‍රදර්ශනය කරනවා. තොරතුරු ලබා දෙනවා එන අයට. තේරෙනවද? ප්‍රචාර දැන්වීම් පළ කරනවා මේ අන්තර්ජාලය ඔස්සේ. ඒ මගින් කරලා ගනුදෙනු කරුවන්ගේ ඇනවුම් වලට භාණ්ඩ අලෙවි කරලා දෙනවා. ඒක විශාල සේවයක් වෙනවා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයෙන්. ඒක තමයි උත්තරය අනිවාර්යයෙන්. ඒක තමයි උත්තරය. අපි පස්වෙනික බලමු. ඉහත සීලිය ආයතනයන් කියන්නේ කොහෙත්ම ගන්න බෑ. මේක තමයි පිළිතුර. මේක තමයි පිළිතුර. උත්තරේ 4. අපි ඊළඟ ප්‍රශ්නෙත් බලමු. ශ්‍රී ලංකාවේ සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට ශිල්පීය දැනුම ලබා දෙන ආයතනයකෝ. ශ්‍රී ලංකාවේ සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට ශිල්පීය දැනුම ලබා දෙන ආයතනයක. ශිල්පීය දැනුම කියන්නේ තාක්ෂණය තමයි. තේරෙනවද? DFCC බැංකුව පැහැදිලිව බැංකුවක්. ශිල්පීය දැනුම ලබා දෙන්නේ නැහැ නේ. කාර්මික සංවර්ධන මණ්ඩලේ සමහර විටනේ බොහෝ විට හරියති. මොකද ශිල්පීය දැනුම කියන්නේ තාක්ෂණය නම් තාක්ෂණික දැනුම ලබා දෙන මූලික ආයතන 3යි. මතකද? මම කීප සැරයක් මතක් කරා. එකක් කාර්මික සංවර්ධන මණ්ඩලය IDB, අනිත් එක කාර්මික තාක්ෂණික ආයතනය ITI, අනිත් එක ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය SLSI එක. මතකයි? එහෙනම් බොහෝ විට මේක තමයි උත්තරේ. රාජ්‍ය උකස් ආයෝජන බැංකුවත් මූල්‍ය පහසුකම් සපයන්නේ. සනස බැංකුවත් මූල්‍ය පහසුකම්. ප්‍රමිති ආයතනයත් හරි. ඔන්න මේකේ තියෙන ප්‍රශ්නයක්. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයත් හරි. හරිද? කාර්මික සංවර්ධන මණ්ඩලයත් හරි. දෙකම තියෙනවනේ. දැන් මොකද ප්‍රශ්නේ? මම ඔබට උගන්වපු මතක නම් මම තීරි පාට උගන්වද්දි කිව්වේ තාක්ෂණික සේවා සපයන ආයතනයකොත් මුලින්ම මතක් වෙන්න ඕනේ මොකද්ද? මුලින්ම මම පිළිවෙල ලිව්වොත් එහෙනම් මුලින්ම මතක් වෙන්න ඕනේ ITI. තාක්ෂණික පහසුකම් සපයන ආයතනයකොත් මුලින්ම මතක් වෙන්න එකට ITI. ඉන්ඩස්ට්‍රියල් ටෙක්නොලොජිකල් ඉන්ස්ටිටියුට් කාර්මික තාක්ෂණික ආයතනය. දෙවනුව මතක් වෙන්න ඕන එක තමයි IDB. කාර්මික සංවර්ධන මණ්ඩලය. තේරෙනවද? ඒක තාක්ෂණය සඳහාම තමයි මේ දෙක ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ දෙකේ මම දැන් කිව්වා ITI එකට සමහර අය කිය IDB එකට ප්‍රශ්නයක් නැහැ. මේ දෙක සමාන මට්ටමේ යනවා. හැබැයි තුන්වෙනි එක තමයි අනිවාර්යයෙන් තුන තමයි එන්නේ SLSI ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය. ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ් ඉන්ස්ටිටියුට් එක. තේරෙනවද? මොකද ප්‍රමිති ආයතනයේ ප්‍රමිති හඳුන්වා දීමනේ මූලික වෙන්නේ. ඊට අමතරව ඒගොල්ලෝ භාණ්ඩ සාම්පල් චෙක් කරනවා. ඒකේ ගුණත්වය වැඩි කරගන්න ඒගොල්ලෝ උපදෙස් අපේනවා. මෙන්න මේ අමුඩුව පාවිච්චි කරන්න කියනවා. යන්ත්‍ර පරීක්ෂා කරනවා. තාක්ෂණයට බරයි. නමුත් තාක්ෂණයට අමතරව වෙන සේවා කරනවා. ව්‍යාපාරික උපදේශන සේවා සපයනවා. තේරුණාද? ඒ නිසා තාක්ෂණය කොහොම ගොඩක් වෙලාට ඉන්නේ මෙන්න මේ දෙකනේ ප්‍රමුඛ වෙන්නේ. එහෙනම් මේ දෙකෙන් එකක් වෙන්නේ මොකක්ද මේක? තේරුණාද? දැන් මෙතන අපි තුමු ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයත් එක්ක ITI තිබුණා කියලා අනිවාර්යයෙන්ම අපි තෝරනවා ITI. දැන් ITI නැති නිසා අපි ඊළඟට IDB සිලෙක්ට් කරමු. උත්තරේ 2. දැකදෙමු සිලෙක්ට් කරන විදිය. දෙවෙනි උත්තරේ. අපි ඊළඟ ප්‍රශ්නකට යමු. ශ්‍රී ලංකාවේ සුළු ව්‍යාපාර සංවර්ධනය සඳහා ඍජුව මැදිහත් වන ආයතනයක් නොවන්නේ. සුළු ව්‍යාපාර දියුණු කරන්න ඍජුව සම්බන්ධ නොවන ආයතනයක් අහන්නේ. කාර්මික සංවර්ධන මණ්ඩලය ඍජුව සම්බන්ධයි. මේ දැනුත් කිව්වේ ඒකනේ. ඍජුව සම්බන්ධයිනේ. විශේෂයෙන්ම තාක්ෂණික සේවා සැපීම තුළින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල මහඟු සේවයක් ඉෂ්ට කරන බලාධිකාරය. කාර්මික තාක්ෂණ ආයතනයේ අංක 1 එතනදී. තාක්ෂණික සේවා තුළින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ගෙනියන්න උදව් කරන අංක 1 තාක්ෂණික ආයතනය තමයි මේක. ඒකත් හරි. ඒවල හරිය මැදිහත් නොවන ආයතනයක් නැහන්නේ. ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය. ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය. මොකක්ද ඒ? සම්බන්ධද? එහෙම එකක් තියෙන ටෙක්නිකල් කොලෙජ් එකක්. තේරුණාද? ඒක විල්ල මේ තාක්ෂණයටම තාක්ෂණ වචනේ පාවිච්චි කරාට තාක්ෂණික පහසුකම් සපයන ආයතනයම නෙවෙයි. ඒකේ උදාහරණයක් වශයෙන් කළමනාකරණ ඩිප්ලෝමා තියෙනවා. ගණකාධිකරණ ඩිප්ලෝමා තියෙනවා. ඒ ඩිප්ලෝමා ජපුර විශ්වවිද්‍යාලයේ වාණිජ්‍ය වේදී උපාධිය B.Com උපාධියට සමානයි කියලා පිළිගන්නවා. ඒ කියන්නේ B.Com උපාධිය ඉල්ලුම් කරන ඕනෑම රැකියාවකට යන්න මේක සුදුසුකමක් වෙනවා. ඉතින් ඒව තාක්ෂණ පැත්ත නෙවෙයි. ඒක අධ්‍යාපන ආයතනයක්. ලංකාවේ සුළු ව්‍යාපාර සංවර්ධනය සඳහා ඍජුව මැදිහත් වන ආයතනයක් නොවන්නේ නොවන එක නේ. පැහැදිලිවම මේක තමයි උත්තරය. ඉස්බෙඩ් ආයතනය. මේක මීට ඉස්සෙල්ලා අපිට ටච් උනේ නැහැ. ඉස්බෙඩ් ආයතන කියලා එකක් තියෙනවා.
ඒ කියන්නේ small and medium scale entrepreneurs developers කියලා. small and medium scale entrepreneurs developers. මේක දැන් මේ විෂය නිර්දේශයේ මෑතදී අලුත් කරන අන්තිමට 2019 ඒ සංශෝධනයත් එක්ක මේක සිලබස් එකෙන් හැලිලා ගියා. ඒ කියන්නේ ඒක හැලෙව්වද කොහොමද සිලබස් එකේ දැන් නැහැ. ගුරුවත් පොතෙත් නැහැ, මෑත කාලේ විභාගයට ඇහුවෙත් නැහැ. මම ඒ නිසා මේක දැන් විතර අවධානය යොමු කරන්නේ. මේ ළමයි ජර්මනියේ නිකම් මතක තියෙන ඇහුවොත් හදිස්සියේ ජර්මනියේ ෆෙඩරික් නවුමාන් කියලා ආයතනයක් තියෙනවා. ඒ කියන්නේ අන්තර්ජාතික වශයෙන් දිලිඳු රටවල් වලට සංවර්ධනය වන රටවල සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත නගා සිටුවන් ආධාර කරන මූල්‍යමය සහ මූල්‍යමය නොවන කියන දෙයන්සේම ආධාර කරන්න ක්‍රියාත්මක වන අන්තර්ජාතික ආයතනයක් තමයි ජර්මනියේ ෆෙඩරික් නවුමාන් ආයතනය. තේරෙනවද? ඒ ෆෙඩරික් නවුමාන් ආයතනයේ අනුබද්ධ ශාඛාවක් විදියට මේ ස්පෙඩ් ආයතනය ලංකාවේ පිහිටුවලා තියෙනවා. හරිද? ජර්මනියේ ෆෙඩරික් නවුමාන් ආයතනයෙන් ෆන්ඩ්ස් දානවා. අරමුදල් සපයනවා. ඒ වගේ මෙහෙ ඇවිල්ලා ටෙක්නිකල් ඔෆිසර්ස්ලා තාක්ෂණ නිලධාරීන් මෙහි වැඩමුළු පවත්වන නොමිලේ. තේරෙනවද? ඒ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරන තාක්ෂණ මට්ටම වැඩි දියුණු කරන්න. ඒකත් හරි. උදව් කරන ආයතනයක් තමයි. දැන් මේක දායකත්වයට අඩු වුණා. ඔය ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය වගේ දේශීය ආයතන ඇවිල්ලා ඉස්සරහට ගියානේ. මේගොල්ලෝගේ වටිනාකම අඩු වුණා. තේරෙනවද? වැදගත්කම අඩු වුණා. ඒ නිසා වෙන්නේ නැති මේක සිලබස් එක අයින් වෙන්නේ නැත්තේ. අනික ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය. අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන සම්බන්ධ නොවන එක තමයි උත්තරේ මේක. තුන්වෙනි උත්තරේ. අපි ඊළඟ ගැටලුවට යමු. ශ්‍රී ලංකාවේ කුඩා ව්‍යාපාරිකයින්ට උපදේශන සේවා සපයන ආයතනයක. උපදේශන පොදුවේ ආයෝජන උපදෙස්, කළමනාකරණ උපදෙස්, මූල්‍ය උපදෙස්, අලෙවිකරණ උපදෙස්, මානව සම්පත් කුසලතා ප්‍රවර්ධන උපදේශන සේවා වගේ පොදුවේ සෑම අංශයකින් උපදේශන සේවා සපයන ආයතනයකි. කාර්මික තාක්ෂණික ආයතනය. ඒකත් උපදේශන සේවා සපයනවා. තාක්ෂණ පැත්තේ. ශ්‍රී ලංකා මහා බැංකුව සම්බන්ධයක් නැහැ නේ. මහා බැංකුව ව්‍යාපාරිත් එක්ක පුජ්‍යලොත් එක්ක ඍජුව ගනුදෙනු කරන්නේ නැහැ නේ. ඒක සම්පූර්ණ වැරදි. මේක ටිකක් හරි ගිත හැකිනේ. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සම්බන්ධයක් නැහැ. කිලිම සුළු තියෙන කුඩා ව්‍යාපාරවලට මේ උදව් කරන්නේ නැහැ. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන ඒකත් හරි. ඒකත් හරි. හැබැයි තාක්ෂණ පැත්ත තමයි ඒකෙත් වැඩිපුර යන්නේ. තාක්ෂණ සහ ප්‍රමිති. ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනය NIBA ඒකත් හරි. තේරුණාද? ඒකත් හරි. වඩා හරි මොකක්ද? කාර්මික තාක්ෂණික ආයතනයේ සාමාන්‍ය උපදේශන සේවාවලදී ඉන්නේ අන්තිම හරිය. මුලින් තියෙන තාක්ෂණයේ පැත්තෙන් දෙන්නනේ. ඒ තාක්ෂණයේ හිඟ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර තාක්ෂණයෙන් පෝෂණය කරන්න තමයි ඒගොල්ලෝ උදව් කරන්නේ. IDB එකත් එහෙමයි. තේරුණාද? උත්තරේ පස්වෙනි එක. මොකද හේතුව ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනය තමයි විශේෂයෙන්ම කළමනාකරණ සංවර්ධන හා ව්‍යවසායකත්ව සංවර්ධන පාඨමාලා පවත්වන ප්‍රධානම ආයතන තුනෙන් එකක්. ඊට අමතරව මේගොල්ලොන්ගෙන් කළමනාකරණ උපදේශන සේවා, ආයෝජන උපදේශන සේවා, මානව සම්පත් සංවර්ධන උපදේශන සේවා, අලෙවිකරණ උපදේශන සේවා විශාල වශයෙන් ලබා ගන්න පුළුවන්. ලබා දෙනවා. ඒ නිසා ප්‍රධානම උත්තරේ පස්වෙනි එකයි. අපි නිකමට හිතුව මේ පස්වෙනි උත්තරේ නෑ කියලා හිතන්නකෝ. උත්තර 4යි කියන්නේ එහෙමනම් උත්තරේ මොකක්ද? එහෙමත් ඒකත් එක ව්‍යායාමයක් පාඩම් කිරීමේ ව්‍යායාමයක්. පස්වෙනි උත්තරේ නැත්නම් දැන් උත්තර 4යිනේ. එහෙනම් දැන් මම දෙපැත්තට දැම්මේ 50-50 දැම්මේ මේ උත්තර දෙකනේ. මේ දෙක මොකද්ද වඩා හොඳ? කාර්මික තාක්ෂණික ආයතනද ප්‍රමිති ආයතනද? එහෙමනම් සිලෙක්ට් කරලා අනිවාර්යෙන් ප්‍රමිති ආයතන. මොකද අරයා කෙලින්ම තාක්ෂණ පැත්තනේ. මෙයාගේ තාක්ෂණ පැත්තෙන් උදව් කරනවා. ප්‍රමිති හදලා උදව් කරනවා. ඊට අමතරව උපදේශන සේවා සපයනවා. ඒකේ වෙනම තියෙනවානේ එල්විටිගල මාවතේ වික්ටෝරියා ඇවිනියු එකට ගියාම මේකේ වෙනම තියෙනවා තොරතුරු ඒකකයක්. තොරතුරු හා ප්‍රලේඛන ඒකකය කියලා. එතනට ගියාම විවිධ තොරතුරු සපයනවා. උපදේශන සේවා ලබා දෙනවා. එහෙනම් සිලෙක්ට් කරන්න මේකයි. තේරෙනවද? මේකට නැතුළු උත්තරයක් නැහැ. තේරෙනවනේ? රයිට්. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. ගැමි පුපුදුව වැඩසටහන ක්‍රියාත්මක කරනුයි. මතකනේ ලංකාවේ පැරණිම බැංකුවක් මගින් ලංකාවේ මම හිතන්නේ දැන් දශක 3කට වැඩි කාලයක් තිස්සේ ධම්ම ලංකා කුඩා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ මූල්‍ය දුෂ්කරතා නැති කරන්න ක්‍රියාත්මක වන පරිමනාය ක්‍රමයක් තවමත් විභාගයට අහනවා. තේරෙනවද? ගැමි පුබුදු වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ සර්වෝදය ව්‍යාපාරයෙන් නෙවෙයි, සමෘද්ධි ව්‍යාපාරය නෙවෙයි, සමුපකාර ග්‍රාමීය බැංකු ව්‍යාපාර නෙවෙයි. මොකද්ද? හැටන් නැෂනල් බැංකුවේ හොඳ සේවාවක් තමයි ගැමි පුබුදු කියන්නේ. ජනශක්ති බැංකු සමග නෙවෙයි. එහෙනම් පිළිතුර 4.
පිළිතුර 4. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. සුළු පරිමාණ ව්‍යාපාර සඳහා අවශ්‍ය අරමුදල් ලබා ගැනීමට වඩා යෝග්‍ය මාර්ගය වන්නේ. සුළු පරිමාණ ව්‍යාපාර සඳහා අවශ්‍ය අරමුදල් ලබා ගැනීමට වඩා යෝග්‍ය මාර්ගය වන්නේ. මොකක්ද? වාණිජ බැංකු, මූල්‍ය සමාගම්, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය, කොටස් වෙළඳපොළ ව්‍යාපාර බැංකු. මොකක්ද හොඳ? කුඩා පරිමාණ ව්‍යාපාර වලට අවශ්‍ය අරමුදල් ලබා ගන්න පුළුවන් වෙන්න ඕනේ කුඩා පරිමාණ ව්‍යාපාරම නැත්නම් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරම ඉලක්ක කරලා ඒගොල්ලන්ගේ ප්‍රශ්න निराකරණය කිරීමේ අරමුණෙන් ඊටාම අඩු කොන්දේසි යටතේ ක්‍රියාත්මක මූල්‍ය පහසුකම් සපයන බැංකුවක් හෝ ආයතනයක් වෙන්න ඕනේ මේකට. තේරෙනවද? එතකොට මේකේ වැරදිම උත්තරය තමයි ව්‍යාපාර බැංකුව කියන්නේ. ව්‍යාපාර බැංකුව කියන්නේ බැංකු නෙමෙයි මතකද? ව්‍යාපාර බැංකුව කියන්නේ මර්චන්ට් බැංක්ස්. ඒ කියන්නේ වණික් බැංකු. ඒ වණික් බැංකුව කියන්නේ බැංකුවක් නෙවෙයි. දැන් බැංකුව කියන වචනේ පාවිච්චි කරන සෑම ආයතනයක්ම බැංකුවක් නෙවෙයිනේ. තේරෙනවද? අපි දකින මූල්‍ය ආයතන කියන මූල්‍ය ආයතනයක් වෙන්නේ නැහැනේ. බැංකුවක් කිව්වම තේරෙනවද? දැන් ලේ බැංකුව මූල්‍ය ආයතනයක්ද නැහැ. තේරෙනවද? ගස් බැංකුව කියලා එකක් තියෙනවා. ගස් බැංකුව මූල්‍ය ආයතනයක්ද නැහැ. ඒ වගේ ව්‍යාපාර බැංකුව කියන්නේ මූල්‍ය ආයතනයක් නෙවෙයි. උපදේශන සේවා සැපීම අතින් ප්‍රධාන ආයතනයක්. ඒතර මේකෙන් අහන්නේ සුළු පරිමාණ ව්‍යාපාර සඳහා අවශ්‍ය අරමුදල් නැත්නම් මූල්‍ය ලබා ගන්න වඩා හොඳම මාර්ගය. නම් මේක වෙන්න බෑ එහෙනම්. කොටස් වෙළඳපොළ නම් මූල්‍ය උල්පතක්නේ. සාමාන්‍යයෙන් විද්‍යුතුන් වර්තකතනය කරන්නේ ඕනම රටක ව්‍යාපාරිකයින්ට මූල්‍ය සම්පාදනය කරන මූල්‍ය බලාගාරය. ෆයිනෑන්ෂියල් පවර් හවුස් එක තමයි ෂෙයා මාකට් කියන්නේ. එතකොට මේක අනිවාර්යෙන් මූල්‍යයට සම්බන්ධ නමුත් මේක මූල්‍ය ආයතනයක්ම නොවේ මූල්‍ය ආයතන සමුදායක එකතුවක්. හරිද? හැබැයි මේකෙන් කුඩා පරිමාණ ව්‍යාපාර වලට නෙවෙයි මහා පරිමාණ සමාගම් වලටයි මූල්‍ය සම්පාදනය වෙන්නේ. මූල්‍ය බලාගාරයක් වෙන්නේ. අපි ඒ නිසා ඒකත් කපලා දානවා. ඒකත් ගන්න බෑ. කුඩාවට සම්බන්ධ නැති නිසා. නැත්තම් පැහැදිලි මේක මූල්‍ය ආයතනයක්. ඊළඟට වාණිජ බැංකු. මේ වාණිජ බැංකු කිව්වත් තරම්ම බෑ. මොකද වාණිජ බැංකු ගොඩක් වෙලාවට මහා පරිමාණ ව්‍යාපාර වලට උදව් කරන්නේ. කුඩා පරිමාණ ව්‍යාපාර වලට මූල්‍ය පහසුකම් සපයනවා තමයි අර JBIC ආසියානු සංඝ බැංකුව වගේ අන්තර්ජාතික මූල්‍ය ආයතනයකින් ප්‍රතිමූල්‍ය පහසුකම් දුන්න. ඒගොල්ලෝ සල්ලි දුන්නොත් ඒගොල්ලන්ගේ සල්ලි නිසා ණය දෙනවා. තමන්ගේ සල්ලි වලින් මේ ණය දෙන්න කැමති නැහැ. මොකද හේතුව කුඩා පරිමාණ ව්‍යාපාරවල අවදානම් වැඩි. අසාර්ථක වීමේ සම්භාවිතය වැඩි. ඒ නිසා අය කරගන්න බැරුවොත් පාඩු වෙනවා. මොකද සෑම වාණිජ බැංකුවක්ම ලාභයේ මුල් කරගත්ත ව්‍යාපාරයක් වශයෙන් යන්නේ. ඒ නිසා ඒකත් ගන්න බෑ. මූල්‍ය සමාගම් කොහෙත්ම බෑ. මූල්‍ය සමාගම් නම් කැමැත්තෙන් දෙයි. හැබැයි ඒගොල්ලන්ගේ කොන්දේසි වැඩි. පොලිය ඉතා ඉහළයි. එහෙනම් ඒක යෝග්‍ය මාර්ගය නෙවෙයි. එහෙමනම් ඉතුරු වෙන්නේ මොකද්ද මේක? මේක තමයි උත්තරේ. මොකද්ද? ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය. එහෙම කියන්නේ මොකද දරුවනේ? මේක 2009 අවුරුද්දේදී උපත ලබන්නේ කෙලින්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ. කුඩා පරිමාණ ව්‍යවසායකවම ඉලක්ක කරලා. තේරුණාද? ඉලක්ක කරලා ඒගොල්ලන්ට අවශ්‍ය මූල්‍ය පහසුකම් සපයන්න. ඒගොල්ලන්ට අවශ්‍ය උපදේශන සේවා සපයන්නම තමයි මේක ආරම්භ කරන්නේ. ඒ නිසා ඊටාම අවම කොන්දේසියට සුරකුම් සහිතව මෙන්න රහිතව සමාන ගන්න පුළුවන්. මේක සුරකුම් නැතුවත් දෙනවා. කොහොමද දෙන්නේ? කණ්ඩායම් අපක්‍රමයේ, සමූහ අපක්‍රමයේ. හිතන්නකෝ ABC කියලා තුන් දෙනෙක්ගේ කණ්ඩායමක් හදනවා. තේරුණාද? දැන් මේ තුන් දෙනාටම ඒ කියන්නේ සුරකුම් නැහැ. නිරවුල් ඉඩම් නැහැ. මේගොල්ලෝ ඔක්කොම කුලියට ඉන්නේ. නිරවුල් නිවාස මොකුත් නැහැ. මේගොල්ලෝ විදිහට පුජ්‍යල ඉදිරිපත් වෙන්නේ නැහැ අපේට අස්සම් කරන්න. ඉතින් මෙවැනි අයට පවුනේ මේ අයටත් අපි අවස්ථාව දෙන්න ඕනේ. මේක දෙනවා කන්සෙප්ට් එක. මොකද්ද කන්සෙප්ට් එක? කණ්ඩායම් අපේවා සමූහ අප. ඒ කියන්නේ ඒගේ ලෝන් එකට මෙන්න මෙයාට දෙන ලෝන් එකට මේ දෙන්න අප වෙනවා. තේරුණාද? බීට දෙන ලෝන් එකට A සහ B අප වෙනවා. පැහැදිලිද? සීට දෙන ලෝන් එකට මේ දෙන්න අප වෙනවා. තේරුණාද? එහෙනම් මෙයාට මේ දෙන්න අප වෙනවා. හරිද? මෙයාට මේ දෙන්න අප වෙනවා. ඔය වගේ. තේරුණාද? ඔය වගේ සමූහ අප. ඒකේ ක්‍රමයක් තියෙනවනේ. තනි තනිව දෙන්නේ නැහැ. අනිවාර්යයෙන් 3 දෙනෙක්, 4 දෙනෙක්, 5 දෙනෙක් වගේ ගෲප් කුඩා කණ්ඩායමක්. කුඩා ස්මෝල් ගෲප් එකක් හදලා ඒ ගෲප් එකට තමයි ණය දෙන්නේ. ඒ ගෲප් එකේ හැම කෙනෙක්ම එකිනෙකාගේ ණය වලට බැඳීමක් තියෙනවා. කියන්නේ දැන් අපි ඒ ණය දීලා ණය අරගෙන ඒ ණය පැහැර හරිනවා කියන්නකෝ.
ඒතර B සහ C හොඳ මට්ටමින් ව්‍යාපාර කරගෙන යනවා. ලාභ ලබනවා. අනිවාර්යෙන් B හා C ගේ අය කරගන්න වෙනවා. හොඳ ක්‍රමයක් ඒක. ඊවක හොඳ වටිනා සංකල්පත් එක තමයි මේ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය. එහෙනම් ප්‍රධානම ආයතනය තමයි තුන්වෙනි උත්තරේ. පැහැදිලිද? අපි ඊළඟ ප්‍රශ්නෙත් බලමු. සුළු පරිමාණ ව්‍යාපාර දියුණු කිරීමට අවශ්‍ය වන්නේ. සුළු පරිමාණ ව්‍යාපාර දියුණු කරන්න හේතු වහන්නේ. මහා පරිමාණ ව්‍යාපාර සැලකිල්ලක් නොදක්වන ව්‍යාපාර පවත්වාගෙන යාමට. ඒකත් හරියටි. මහා පරිමාණ ව්‍යාපාර සමහර ව්‍යාපාර කරේ උනන්දු වෙන්නේ. සමහර ව්‍යාපාර වලින් නිපදවන ලබා දෙන භාණ්ඩ හා සේවා ඉල්ලන්නේ සුළු පිරිසක්. ඒ නිසා ඒවට මහා පරිමාණ ව්‍යාපාර කැමැත්ත දක්වන්නේ නැහැ. නමුත් ඒ සුළු පිරිසට උනත් ඒවා අත්‍යවශ්‍ය නම් පිටු අත්‍යවශ්‍ය බෙහෙත් වර්ගයක් කියලා කරන්න ඕනේ. එහෙනම් අන්න කුඩා පරිමාණ ව්‍යාපාරෙ තෙන්ට එනවා. රැකියා අවස්ථා පුළුල් කිරීමට ඒක හරි. මොකද මහා පරිමාණ ව්‍යාපාර වලට වඩා ශ්‍රම සූක්ෂම ක්‍රම තුලින් බිස්නස් එක යන නිසා රැකියාව උපදවීමේ හැකියාව වැඩි සුළු පරිමාණ ව්‍යාපාර වලට. එහෙනම් ඒකත් හරි. දේශීය සම්පත් ප්‍රයෝජනට ගැනීම සඳහා. ඔව් දේශීය සම්පත් වැඩිපුර තියෙන්නේ ප්‍රාදේශීය මට්ටමේ. ඒ ප්‍රාදේශීය මට්ටමින් තියෙන දේශීය සම්පත් යෙදවුම් වශයෙන් භාවිතා කරලා නිමෙවුම් බිහි කිරීමේ ක්‍රියාදාමයට මහා පරිමාණ ව්‍යාපාරිකයට වඩා දායක වෙන්නේ දායක කරගන්න පහසු කුඩා පරිමාණ ව්‍යාපාරිකයෝ. ඒකත් හරි. ආදායම් ව්‍යාප්ති විෂමතාවම කිරීමට. ඒකත් හරිනේ. දැන් නගරේ මහා පරිමාණ ව්‍යාපාර වලින් ආදායම් ලැබෙන විශාල පිරිසක්. එහෙනම් ග්‍රාමීය ප්‍රදේශවල ඒ සම්පත් හැකියාව මත කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර ව්‍යාප්ත කිරීම තුළින් ගමේ අයටත් ආදායම් අවස්ථා ඇති කරාම ආදායම් විෂමතාවය අඩු කරගන්න පුළුවන්. මේ හතරම හරි. හතරම හරි නිසා ඉහත සියල්ලම කියලා පිළිතුරක් තියෙන නිසා මේ රටාවදී අනිවාර්යයෙන්ම තෝරගන්න මොකද්ද? පස්වෙනි පිළිතුර. හතරම හරියන්නත් ඕන හැබැයි තේරෙනවද? එකක්වත් පොඩ්ඩක්වත් ඒ අපි දුම් 50-50 නම් හරියන්නේ මේ හතරම 100ක් හරි. නේ? ඒ නිසා උත්තරේ 5. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කෙරෙහි ශ්‍රී ලංකාවේ වැඩි අවධානයක් යොමු කරනුයි. සුළු හා මධ්‍ය පරිමාණ වල ශ්‍රී ලංකා රජයත් උනන්දු වෙනවා. අපිත් උනන්දුයි. රාජ්‍ය බලාධිකාරත් උනන්දු වෙන්නේ. හැම අවුරුද්දේම වාර්ෂික අයවැය මේගොල්ලෝ ගොඩක් සහන සලසනෝනේ. ඇයි මේ? පළවෙනි එක තමයි තරඟකාරීත්වය වැඩි කිරීම සඳහා. තරඟකාරීත්වය වැඩි කිරීම. ඒකෙත් 50%ක්ම හරි. 50%ක් හරි නෑ. මොකද සමහර කුඩා ව්‍යාපාර තරඟයකින් තොරව නිදහසේ හුදකලාවේ තමන් වන්දගාමීව තමන් ඉලක්ක වලට යන්න කැමතියි. ලොකු තරඟයකට යන්න කැමති නෑ. මතින් මම අර කිව්වා අපි රිසර්ච් එක කරගෙන හම්බෙච්ච රස කැවිලි නිෂ්පාදකයෙක් කිව්වේ නෑ අපිට එහෙම වැඩක් නෑ. ඒතර ටැක්ස් ගෙවන්න ඕනේ අපේ ප්‍රශ්න වැඩි. සේවක විශාල පිරිසක් යොදා ගන්න ඕනේ. මේ ඉන්න ටික දෙනත් මම හරිය අමාරුවෙන් ආම්බාම් කරන්න. එහෙම නෑ කිව්වේ ආම්බාම් කරන්නේ. ඉතින් ඒවත් එක තේරෙයි. ඒක සාර්ථකම නෑ. 50%ක් හරි 50%ක් ගන්න බෑ. ආනයන ආදේශන කර්මාන්ත ඇති කිරීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කෙරේ ලංකාව වැඩි යොදානක යොමු කරන්න පුළුවන්. මේකත් 50%ක් හරි. හැබැයි ආනයන ආදේශන ආනයන කියන්නේ මහා පරිමාණයෙන් ගෙන්නනවා. මහා පරිමාණයෙන් ගෙන්නන එක සුළු පරිමාණ ව්‍යාපාරයකින් පරිමහන්න පුළුවන්ද? බොහෝ වෙලාවට බෑ. ඒ නිසා මහා පරිමාණ ව්‍යාපාර පැත්තෙන් තමයි ආනයන ආදේශන කර්මාන්ත හරියන්නේ. දේශීය අමුද්‍රව්‍ය වලින් ප්‍රයෝජන ගැනීම සඳහා ඒක හරි. දේශීය අමුද්‍රව්‍ය ඕන තරම් තියෙනවා. ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර තමයි වඩා හොඳ ප්‍රාදේශීය මට්ටමින් ස්ථානගත කරන්නේ. ඒක හරිනේ. ආර්ථික සංවර්ධනය වේගවත් කිරීම සඳහා ඒකත් හරි. තේරුණාද? ඒ කියන්නේ ප්‍රාදේශීය මට්ටමින් සංවර්ධනයක් ඇති කරන්න පුළුවන් ප්‍රාදේශීය වශයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ස්ථානගත කරලා. ඒකෙන් ආර්ථික සංවර්ධනය තහවුරු කරන්න පුළුවන්. ඒකත් ගන්න පුළුවන්. විදේශ විනිමය අවමෝෂයෙන් භාවිතා කරන ව්‍යාපාර කටයුතු දිරිමත් කිරීම සඳහා. විදේශ විනිමය අවමෝෂයෙන් භාවිතා කරන ව්‍යාපාර කටයුතු දිරිමත් කිරීම සඳහා. ඒකත් හරි නේද? දැන් විදේශ විනිමය අවශ්‍ය වෙන්නේ මොකටද? විදේශයන්ගෙන් අමුද්‍රව්‍ය ගේන්න. විදේශයන්ගෙන් අමුද්‍රව්‍ය ගෙන આવොත් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අපි පාවිච්චි කරනවා. අපේ රුපියල් දීලා ඩොලර් අරන් ඩොලර්න ගෙවන්න ඕනේ. නැත්නම් රුපියල් දීලා යුරෝ අරන් යුරෝන ගෙවන්න ඕනේ. ඒ කියන්නේ විදේශ විනිමය පාවිච්චි කරනකොට අපේ දේශීය ධනය අපේ රටින් එළියට යනවා. ඒක නතර කරගෙන ඉතින් ප්‍රබල වෙන්නේ. දැන් මෙතන මේ උත්තර කීපයක් කිව්වනේ. කීපයක් කිව්වට මේකේ ප්‍රබලම උත්තරේ තියෙන්නේ මොකේද? මේකෙනි. තේරෙනවද? විදේශ විනිමය අවමෝෂයෙන් භාවිතා කරන ව්‍යාපාර කටයුතු දිරිමත් කිරීමක් වෙනවා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර. මොකද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල මූලික අමුද්‍රව්‍ය වෙන්නේ මූලික යෙදවුම් වෙන්නේ දේශීය සම්පත්. ඒ නිසා විදේශ විනිමය ඉතුරු වෙනවා. ඒ නිසා ප්‍රබලම උත්තරේ තියෙන ප්‍රබලත්වය ඇති පස්වෙනි උත්තරේ අපි සිලෙක්ට් කරනවා
පස්වෙනි පිළිතුර. ඔව් දරුවනේ එතකොට අපි මේ වන විට 6 වන පාඩම් ඒකකට අදාළ බහුවර්ණ ප්‍රශ්න MCQ ප්‍රශ්න කී ගණනාවක් කතා කරා, විභාග ප්‍රශ්න කීපයක් කතා කරා, ඊට අමතරව ආදර්ශ ප්‍රශ්න කීපයක් කතා කරා. ඒ බහුවර්ණ ප්‍රශ්න වලුත් ඔබට විභාගයට යොමු වෙන මට්ටමේ ප්‍රශ්න මම මේ ගොඩක් සාකච්ඡා කළේ. හරිද? අපි ඊළඟට මේකේ සප්ලයි ටයිප් එකනේ සැපීම් වර්ගේ. ඒ කියන්නේ සුදුසු වචනයක් හරි වචන කීපයක් යොදලා හිස්තම් පුරවන්නේ අපි කියන්නේ සප්ලයි. ඒ සප්ලයි ටයිප් එකේ ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. බලමු අපි ඊළඟට සුදුසු වචන නැත්නම් වචන යොදා හිස්තම් පුරවන්න. මේක 2012 විභාග ප්‍රශ්න පත්‍රය යොමු වෙච්ච ප්‍රශ්නේ 35 වන ප්‍රශ්නේ ආයන වශයෙන්. 2012 35 වන ප්‍රශ්නේ ආයන ප්‍රශ්නයෙන් ආපු එක. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ට මූල්‍ය පහසුකම් ලබා දීමට රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවත් කාර්මික සංවර්ධන මණ්ඩලයත් එක්ව ක්‍රියාත්මක කරන ණය යෝජනා ක්‍රමය. මොකද්ද? රාජ්‍ය උකස් ආයෝජන බැංකුව සම්බන්ධ වෙනකොටම කාර්මික සංවර්ධන මණ්ඩලය සම්බන්ධ වෙනකොට මතක් වෙනවා. මොකද කාර්මික සංවර්ධන මණ්ඩලය සම්බන්ධ වෙන්නේ ඒගොල්ලන්ට අවශ්‍ය නිවැරදි තාක්ෂණික උපදේශන දෙන්න. නිවැරදි තාක්ෂණය තෝරගන්න, නිවැරදි යන්ත්‍ර තෝරගන්න, නිවැරදි කම්මල් පිරියත සකස් කරගන්න උදව් කරනවා. මොකද එහෙම නිවැරදිව ව්‍යාපාරය කරගෙන යන, කර්මාන්තය කරගෙන යන පසුබිම හැදුවම තමයි ණය මුදලක් ගත්තත් ඒ ණය වලින් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙන්නේ. තේරෙනවද? එහෙනම් ඒ නිවැරදි තාක්ෂණය ආරෝපණය කරන IDB එක. ආරෝපණය කරන් පස්සේ ස්ටේට් මෝගේජ් බැංක් එකෙන් මේ ණය මුදල් හරින්න. මොකද්ද ණය ක්‍රමය? දිරිය ණය ක්‍රමය. මතකනේ දිරිය ණය යෝජනා ක්‍රමය. දිරිය කිව්වොත් ඇති. දිරිය ණය ක්‍රමය. දිරිය ණය ක්‍රමය. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. 2014 විභාග ප්‍රශ්නයේදී උඹ වෙච්ච ප්‍රශ්නයක්. ඒක 33 වෙනි ප්‍රශ්නේ අයන්න. 33 වෙනි ප්‍රශ්නේ අයන්න වශයෙන් උඹ වෙච්ච. ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දිරිගැන්වීම සඳහා සේවා සපයනු ලබන ආයතන අතරින් IDB යන කෙටි යොදමින් හඳුන්වන ලබන ආයතන දන්නවනේ. IDB කියන්නේ ඉන්ඩස්ට්‍රියල් ඩෙවලොප්මන්ට් බෝඩ්. කොටු බෙදෙන්නේ මොකද්ද? කාර්මික සංවර්ධන මණ්ඩලය. කාර්මික සංවර්ධන මණ්ඩලය. කාර්මික සංවර්ධන මණ්ඩලය. වන අතර SLBC නෙවෙයි ඒ ශ්‍රී ලංකා බ්‍රෝඩ්කාස්ටිං කෝපරේෂන් ගොනු සංස්ථාව. මේ කියන්නේ SLBDC යන කෙටි යොදමින් හඳුන්වනු ලබන්නේ යන ආයතනය මොකද්ද? ශ්‍රී ලංකා බිස්නස් ඩෙවලොප්මන්ට් සෙන්ටර්. මම කිව්වේ විවෘතාර්ථිකයෙන් පස්සේ 1979 දී රාජ්‍ය ආයතන රාජ්‍ය සමාගම් බවට කන්වර්ට් කළා. රාජ්‍ය සමාගම් බවට පරිවර්තනය කළාට ඒ රාජ්‍ය දෙපාර්තමේන්තුව හිටපු සේවකවම තමයි අරකිට තියෙන්නේ. සේවකයන්ගේ වෙනසක් උන්නේ නැහැනේ. සේවකයන්ගේ ආකල්පමය වෙනසක් උන්නේ. ඒ නිසා සේවකව වැඩ කරන්නේ අඩු දායකත්වයක් දෙන්නේ මන්දගාමී. ඒ නිසා ලෝක බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ඉල්ලුවම අරමුදල් ඉල්ලුවම ඒගොල්ලෝ කිව්වා අපි දෙනවා. බලගොය කෙලින්ම ආයතන රාජ්‍ය දෙපාර්තමේන්තු රාජ්‍ය සමාගම් බවට පත් කළානේ. ඒගොල්ලන්ගේ කරාම ඒගොල්ලන්ගේ බ්‍රේන් වොෂ් එකක් දෙන්න. සේවකයන්ගේ ආකල්ප වෙනස් කරලා සේවකයන් තනතුරේ වගකීම් හරියාකාරව කැප වෙලා ඉටු කරමින් ඉහළම ඵලදායීතාව ලබා දෙන ඵලදායී රාජ්‍ය ආයතන බවට පත් කරන්න ඒ සේවකයන්ගේ ආකල්පමය වෙනසක් කරලා සේවකයන්ට පුහුණු කරන්න දැනුවත් කරන්න ආයතනයක් වෙනම පිටවන. ඒ ආයතනය රජයේ ආයතනයක් නොවිය යුතුයි. පෞද්ගලික අංශයෙන් ආපු ස්වාධීන ආයතනයක් කියලා කිව්වා. අන්න ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ SLBDC ආවේ. SLBDC ශ්‍රී ලංකා ව්‍යාපාර සංවර්ධන මධ්‍යස්ථානය. ශ්‍රී ලංකා ව්‍යාපාර සංවර්ධන මධ්‍යස්ථානය. හරිනේ. අපි ඊළඟ ප්‍රශ්නෙත් බලමු. මේක 2019 විභාග ප්‍රශ්න පත්‍රයේ මුච්ච ප්‍රශ්නයක්. 33 වන ප්‍රශ්නේ අයන්න. වශයෙන් ආපු. සාමාන්‍ය 33 වගේ තමයි හැමදාම ඉන්නේ. 33 වන ප්‍රශ්නේ අයන්න. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හිස්තනක් සූක්ෂම වන අතර මොන සූක්ෂමද? අනිවාර්යයෙන්ම ශ්‍රම නේ යාන්ත්‍රීකරණය අඩුනේ. ශ්‍රම සූක්ෂම වන අතර. ඒක බොහොම සරල ප්‍රශ්නයක්. පුද්ගලයන් සඳහා වඩාත්
හිස්තනක් සැපීමට හැකි වේ. එහෙනම් ශ්‍රම ශෝකම නිසා පුද්ගලයින්ට වඩාත් මොනවද? ආහාර පානද නැහැ. නිවාසද නැහැ මොනවද? රැකියානේ. රැකියා සපයන්න පුළුවන්. රැකියා සැපීමට හැකි වෙනවා. මහා පරිමාණ ගොඩක් කරලා යාන්ත්‍රීකරණය වෙනවා නිසා රැකියා සැපුම අඩුයි. ඒක මේකේ වැඩි. ඔව් දරුවනේ අපි එතකොට අද මේ පාඩම් පරිච්ඡේදය තුලින් විභාගයට යොමු වෙච්ච වාස්තවික අභ්‍යාස යටතේ බහුවර්ණ ප්‍රශ්න සහ ආදර්ශ නැත්නම් අනුමාන බහුවර්ණ ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරා. ඊට අමතරව සප්ලයි ටයිප් නැත්නම් සැපීම් වර්ගයේ ප්‍රශ්න විභාග ප්‍රශ්න කීපයක්ම සාකච්ඡා කළා. අපි ඊළඟ පරිච්ඡේදයෙන් අවසන් වරට තව ආදර්ශ ප්‍රශ්න කීපයක් ඒ වගේම කෙටි නිශ්චිත පිළිතුරු අපේක්ෂා කරන වාස්තවික ප්‍රශ්න සාකච්ඡා කළ සම්පූර්ණ පාඩම නිමා කරන්න බලාපොරොත්තු වෙනවා.